අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 254 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශන අවස්ථාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහායි tempත් වෙලා ඉන්නේ මේ tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ ලෝකස්මා තථාගතෝ විසංයුත්තෝ තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරන ලද පාඨය ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය කියන පොතේ ලෝක සූත්‍රයේ වශයෙන් සරුවචනාංශයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලෝකයේ කියන මාතෘකාව යටතට දාලා වෙනත් තේරෙන භාෂාවකින් අපිට කියලා දෙන අවස්ථාවක්. මම හිතන්නේ උග දෙනෙක් මෙතන ඉන්න ඒ චතුරාර්ය සත්‍ය කියන එක නැත්නම් ආර්ය සත්‍ය සතර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය වශයෙන් හතරේ පන්තියේ විතර ඉන්නකොට නැත්නම් දහම් පාසල ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක අපි බුද්ධ ශාසනයේ දක්වන බුද්ධ ඥානසි ඉගැන්වීම වල ප්‍රධාන ඉගැන්වීමක් විදිහට සඳහන් කරනවා අන්‍යාගමිකයන්ට මතක් කරනකොට. චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් කියලා. ඉතින් ඒක අපේ සාමාන්‍ය දිනදා ජීවිතේ අපි ගත්තොත් මේ ලෝකායත විෂයන් තියෙනවානේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී වශයෙන් ඒ විෂයන් වල මේක උගන්වන්නේ නැහැ. ඊට අමතරව ඊට විශේෂ ක්‍රමයක් තමයි සර්වචනසි ගැන්වීම වල මේ චතුරාර්ය සත්‍ය වශයෙන් දෙයක් විග්‍රහ කරගන්න හැටි. එක විදිහකට බැලුවාම වෛද්‍ය විද්‍යාවේදී රෝගය ඊට පස්සේ රෝගයට නිදානේ ඒ විදිහට බලලා ඒ රෝග නිදානේ නැති කිරීමෙන් රෝගේ නැති කිරීමේ ක්‍රමය වෛද්‍ය ශාස්ත්‍රයට එක්ක ගිහිලා තියෙනවා. ඉතින් ඒකටත් මුද්‍රජනසී ගැන්වීම මුල්ුණා කියලා දාර්ශනික මතක් තියෙනවා. ඉතින් යනෝ බලනකොට බුද්ධජානනාංශයේ ගැන්වීම කෙටි කරලා දක්වනවා නම් හේතු ඵල ධර්මයක් විදිහට තමයි දක්වන්නේ. ඒක මම හිතන්නේ මේ හුඟ දෙනෙක් මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා සම්බන්ධව කෝලිත උපතිස්ස ගිහි පරිබ්‍රාජිකව දෙන්න සම්බන්ධව කතාවේදී සඳහන් වෙනවා. ඒ කෝලිත පරිබ්‍රාජකයයි මේ දෙන්න එකතු වෙලා කතා කරලා වෙන් වෙලා යනවා පාරවල් දෙක සත්‍ය සෙවීම සඳහා. ඒකට හේතු උනේ ඊට ඉස්සෙල්ලා දවසේ මේ කෝලිත උපතිස්ස දෙන්න හිටපු ගම්වල විශාල මේ නාඩගමක් තිබිලා තියෙනවා ගිරග්ග සමජ්ජ කියලා සමයන් දර්ශනයක් නිකන් මිනිස්සු රැය තිස්සේ කරන්නේ විකාර වැඩ අන්නේ වගේ සමයන් දර්ශන කියලා කියන්නේ කෝලං නාඩගමක් මුළු රාත්‍රියේම. ඉතින් මේ දෙන්න ප්‍රභූවරු දෙන්නේ ගමේම මේ නගර ඒ ගම් දෙකේ ප්‍රධාන ගම් දෙටු වගේ පුත්තු. මේගොල්ලෝ යමක්කමක් තියෙන ත්‍රිපිටකේ දාන්න. ඉතින් මේ දෙන්න බලනකොට මේ මිනිස්සු මේ කරන විකාරය උදේ වෙනකම් බලන්නේ හිටියා පුදුම අප්පිරියාවක් ඇති වුණා. මේ මිනිස්සු මොකද්ද කරන්නේ? පොඩි ළමෙක් කක්ක කරලා කක්කටියත් එක්ක නටනවා වගේ. මේ කෝලම් දර්ශන. ඊට පස්සේ තීන්දුව කරා ගෙදර නොයන්න. ආයෙ ගෙදර ගිහිල්ලා වැඩක් නැහැ. මොකද මේකම තමයි මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ගෝයන් කපල ඉවරලා නාටකමට කරන්නේත් ඕකම තමයි. කියලා දෙන්න පිට වුණා. පිට වෙලා කිව්වා කාට හරි සත්‍ය ලැබුණොත් අපි අනිත් කරන්නට කියමු කියලා. ඔයානේ අනකොට ඒ අස්සජී ස්වාමීන් වහන්සේ දැකලා ඒ කෝලිය පරිබ්‍රාජිකට පැහැදුනා. මේ ස්වාමීන් වහන්සේගේ අවතුම් පැවතුම් හොඳයි කියලා ස්වාමීන් පිටිපස්සෙම ගිහිල්ලා ඒ සංසි පින්න පාතේ නිම කරාට පස්සේ උපස්ථානය කරලා ඔක්කොම කරලා ඔබ වහන්සේ මොන වගේ ධර්මයක් අනුගමනය කරන කෙනෙක්ද? මොකද්ද ඔබ වහන්සේගේ මේ ජීවන රටාව? ඒ කියන්නේ පැවිද්දෙක් දැකලා පැවිද්ද පිළිබඳව විමසනවා. ගිහියෙක්. ඒතර කිව්වා මම එච්චර කියන්න දන්නේ
මම මේ ළඟදී පැවිදි වෙච්ච මිනිස්සෙක් මට ඒතර ওই කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කෝලිත පරිබ්‍රාජක කෙනා ඔබ වහන්සේ උත්සාහකරනද මම දහසක් නැහින් තේරුම් ගන්නවා. ඔබ වහන්සේ කියන දේ කියන්න තේරුම් ගන්න එක මගේ වැඩේ කියලා බලපෑම් කරනවා. ඉතින් බලපෑම් කරනකොට මේ සම්බුද්ධ දේශිත ධර්මය නවක පැවිද්දෙක් විස්තර කරන්නේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. යම් මේ ලෝකේ ධර්මයක් හටගත්තා නම් ඒක යම් කිසි හේතුවකින් හටගන්න තියෙනවා. ගහින් ගෙඩියෙන්න වගේ මොකක්වත් මේ ලෝකේ නැහැ. යේ ධම්මා හේතුප්පබවා යම් ධර්මයක් හේතුවක් නිසා හටගත්තයි වීනම් තේසං හේතුන් තථාගතෝ ආහ. මේ දේ නෙවෙයි ඒකට හටගත්ත හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියනකොටම මේ කෝලිත පරිබ්‍රාජකයා සෝවාන් වුණා. අපි මේ දකින්නේ හටගත්ත ඵලය. මේ මුළු ලෝකෙම අපි නටන්නේ ඵලයත් එක්ක. මේක හටගන්න හේතු වෙච්ච දේ. මේක බලන්න තරම් මිනිස්සු ඉන්න වෙලාවක් නැහැ. මොකද මේ ඇති වෙච්ච කරදරේ හෝ ප්‍රශ්නේ හෝ සංසිද්ධිය හෝ ඉහවාගෙන ගිහිලා තියෙනවා. ඉතින් යාට බලන්න වෙලාවක් නැහැ. මේකට මොකද මේක මතුනේ කියලා බලන්න බෑ. අර රෝග ලක්ෂණ වලට වෙදකම් කර කර ඉන්න එක විතරයි මිනිස්සයා කරන්නේ. රෝග නිర్ణය කරගන්න වෙලාවක් නැහැ. ඒක මුළු වෛද්‍ය විද්‍යාවෙම තියෙන හුනියමක් අද. ඔක්කොම රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා මිසක් රෝගේ මොකද්ද කියලා දන්නේ නැහැ. වෙදේට වෙදකම් කරන මිසක් ලෙඩාට වෙදකම් කරන්නේ නැහැ. ඒක මේ ආර්ථිකෙත් එහෙමයි තියෙන්නේ. දේශපාලනෙත් එහෙමයි තියෙන්නේ. සමාජ ධර්මෙත් එහෙමයි තියෙන්නේ. නමුත් ඒකේ හේතුව දකින්නකොට හේතුව දකින්න ඔත් මේ පහළ වෙලා ඉන්නවා කියනකොට ධර්මයේ අහනකොටම ඒ කෝලිත පරිබ්‍රාජකයට සෝවාන් වෙන්න බුණා. එතකොට සෝවාන් වෙලා තේ සංචෝ නිරෝධෝ හේවං වාදී මහා සමනෝ කියන ඉතුරු පද දෙකත් ඇහුවා. ඒ හේතුව දැක්ක විතර නෙවෙයි ඒකත් නිරුද්ධ කරලා ඒ නිරුද්ධ කරන මාර්ගය දේශනා කරන තමයි මගේ සරුවචනාන්දගේ ක්‍රමය. ඒ කටපාඩම් කරගත්තා මම කල්පනා වුණා මගේ යාළුවා අනිවාර්යයෙන් මේක අහලා සතුටු වෙනවා කියලා හොයාගෙන ගියා. අහගත්තා ඉස්සෙල්ලා ධම්මනාතික රාහතුනාතික කොහෙද ඉන්නේ කියලා. අහගෙන උපතිස්ස පරිබ්‍රාජකයා හම්බෙලා කිව්වා මම නම් හිතන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක මගේ ගුරුන් වහන්සේ දැක්ක මං හිතන්නේ මං ධර්මයේ දැක්ක මං හිතන්නේ මම සංඝයා දැක්ක. ඇයි එහෙම කියන්නේ? මට වෙන්නේම ස්වාංශලමත් හම්බුණා. මට ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා. ඇවිටිලි කරාට පස්සේ ස්වාංශ මට මෙන්න මෙහෙම කිව්වා. අනේ මටත් කියලා දෙන්න කියලා. දැන් උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකෙන් අහනකොට අර ගාතාම තමයි කිව්වේ. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ යම් ධර්මයක් හේතුවකින් හටගන්නේ වීනම් සරුවචන් වහන්සේ හේතුව ප්‍රකාශ කරනවා. ඵලේ නෙවෙයි. ඒක ඉතින් ලෝකවාසී ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒක නෙවෙයි හේතුව ප්‍රකාශ කරනවා. තේසංචෝ නිරෝධෝ ඒ හොයාගත්ත රෝග මූලයත් නිරුද්ධ කරනවා. එවං වාදී මහා සමන මෙන්න අපේ මහා ශ්‍රමණයාගේ උගන්වීම කියන එකයි කිව්වේ. එතකොට මේ පද හතර අහනකොට උපතිස්ස පරිබ්‍රාජක සෝවාන් වෙනවා. ඒ කියන්නේ වා පිරිච්ච කල තට්ටු කරපු ගම හරියනවා. ඉතින් අන්න ඒ ධර්මයට හේතුව නිරුද්ධ කරන්න ඇති නිරුද්ධ කිරීමේ මාර්ගය. ඉතින් ඒක ඕනෙම තැනකට යොදවලා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට යොදනවා වගේ දැන් මේ දුක්ඛ සත්‍ය වෙනකොට මේකද ලෝක කියලා තමයි වචනේ පාවිච්චි කරන්නේ. ලෝකයක් දන්නා බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය හට ගන්න හැටි දන්න. ඉතින් ඒ නිසා මේ සූත්‍රයට ලෝක සූත්‍රය කියලා තියෙනවා. තථාගතෝ සම්මා සම්බුද්ධෝ ලෝකංච පජානාති. ලෝක සමුදයංච. ලෝකේ කියන එකක් දන්නවා ලෝකේ හට ගන්න තැනක් දන්නවා කියලා. ඉතින් ඒ දෙක දැනගත්තට පස්සේ ලෝකේ පිටිපස්සේ යන්නේ නැහැ. ඒකට හටගත්ත තැන පිටිපස්සේ තමයි සරුවචනාංශය යන්නේ. ඉතින් ඒකට මේ බැදේට බහින්ද සූත්‍රයට බහින්ද ඉස්සර වෙලා තවත් නිදර්ශනයක් වශයෙන් දැක්කොත් සරුවචනාංශය සඳහන් කරලා තිනවා බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ ගිහිල්ලා ගල හපා කනවා. ඒ තමයි බලු දැක්ම. සිංහයෙකුට ගලක් ගැහුවොත් ගහලා ගහන්නේ කවුද කියලා හැරලා බලනවා. ඒකට කියනවා සිංහාවලෝකණය කියලා. ඌ බලන්නේ ගල ඇවිල්ලා වැටිච්ච තැන. ඒක හපන්නෙත් නෑ. ඌ බලනවා ගලක් දෙයක් වදිනකොට කාගේ දාය ඌ මරලා දාන එක විතරයි සිංහයා කරන්නේ. ආයේ ගල වදින තැන බලන්නේ. ඒ නිසා බල්ලා සුනකාවලෝකණය සහ සිංහාවලෝකණය කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ ලෝකයේ ඉන්නේ සුනකාවලෝකණය. වෙච්ච දේ අල්ලගෙන උඩ පැනගෙන මැරීගෙන නටාගෙන දඟලනවා.
මේක කොහේ ඉඳලාද මේක ආවේ කියලා හේතුවෙන් තමයි අන්තිමට බලනකොට හේතුව. ඒක දකින්න යන්නේ නැහැ. ඉතින් ඒ සිංහවලෝකනේ තමයි බුදුරජාණන්සේ ඇති කරේ. ඉතින් ඒ වගේ දෙයකට අපි මේ ඒ වගේ දෙයක් ඉගෙන ගන්න අපි මේ වගේ යෙදිලා සැදිලා පැහැදිලා කටයුතු කරනකොට අපි තීරුම් අරගන්න ඕනේ මේක මේ මෙතෙක් කල් අපි අහගෙන හිටපු මෙතෙක් කල් අපි දැකපු ක්‍රමයකට වැඩිය වෙනස් ක්‍රමයක්. ඒ මොකද හේතුව අපි මෙතෙක් දැකලා තියෙන ක්‍රමේ ඵලයේ දිගේ පොරකාගෙන නටාගෙන ඉවහගෙන නටන එක. දැන් ඒ දිගේ මුලට අදින එකයි මේකේ කරන්නේ. ආපස්සට යන එකයි කරන්නේ. ඒ නිසා මේ ක්‍රමයට අපි පටිසෝතගාමී කියලා කියනවා. මිනිස්සු යන පැත්තට මේක දිගේ ඇදලා යන්නේ ආපු දෙය හැරලා බලන්න. ඉතින් ඒ බැල්ම බලන්ඩ අපි ඔය මෙතෙක් බලපු ක්‍රමයේ අපි සෑහෙන දක්ෂයෝනේ දැන්. යම් යම් මට්ටම් වලට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිකන් මේ අතපල්ලේ වැටිලා නෙවෙයි. ඉතින් ඒකේ අනිත් පැත්තට බලනකොට ඒ බලන බැල්මටම හිත අලුත් කරගත්තේ නැත්නම් මේක භාවනා වැඩමුළුවට වැඩිය පිස්සන් කොටුවක් වෙනවා. ඔළුව අවුල් වෙනවා. අලු වෙන්න හේතු තියෙනවා මේකේ. මොකද අපි ගියේ විදියට කඩාගෙන යනවා නෙවෙයි පිටිපස්ස ආපස්සට යන්නේ. මුලටයි යන්නේ. ඉතින් ඒ දේ කරන වෙලාවක් වෙනකොට නැත්තම් පැවිදි වෙන වෙලාවක් වෙනකොට නැත්තම් පූර්ණ කාලින භාවනාවක් කරනකොට සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා දැන් මේ යන්න හදන ගමන මෙතෙක් කියන ගමනේ අනිත් පැත්තට යන නිසා මේකට හිත අලුත් කර ගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඒකයි ගෙදරවල දොරවල ඉඳගෙන අපි මේක කරන්න යන්නේ නැත්තේ. කෙරුවට ওই තරම් ප්‍රතිඵල නැත්තේ. ඉතින් ඒ සඳහා අපි මේ සූදානම් වීමක් කරනවා. ඒ සූදානම් වීම මේ වැඩමුළුව පුරාවටම අපි හිත හදාගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ අර gedara තියෙන ආකල්ප ඒත් එක්ක හිටියොත් මේ ගමන කරගන්න බෑ. ඉතින් ඒ සඳහා සරුවචාන්සේ මේ අනුග්‍රහිත සූත්‍රයෙන් කාරණා ටිකක් මතක් කරනවා. මේ ගමනේ යනකොට ඔක්කොමලා සමූහයක් වශයෙන් මතක තියාගන්න එක එක්කෙනෙක් වශයෙන් මතක තියාගන්න මේ ගමනේ සාර්ථක ප්‍රයත්නේ ලබන්න නම් අපි මේ ගමන පුරාටම සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. අපි යම් සීලයක් සමාදන් වුණා නම් ඒ සීල මට්ටම රැකෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ වෙනසක් ඇති කරගන්න කය හිත ලෑස්ති වෙන්නේ නැහැ. ඒක හරියට මේ ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා ලෙඩා ජීවාණුහරණය කරන්න ඕන. වෛද්‍යවරයා පත්තායකෝ උපකරණ ටික ශල්‍යාගාරේ සේරම ජීවාණුහරණය කරන්නේ නැතුව ලෙඩා ගන්නෑ. මොකද එහෙම නැතුව කැපුවොත් අර කැපෙන අලුත් පටකවලට වාතයේ තියෙන විස බීජ ඇතුල් වෙනවා. ඒ නිසා ජීවාණුහරණය කරලා තියටර් එක වැහුවට පස්සේ කාටවත් එන්න දෙන්නේ නැහැ. ඉන්න ඔක්කොමලා ජීවාණුහරණය කරන්න ඕන. සමහර වෙලාවල් වල යුද බිමවලදී එහෙම කර ඉන්න හම්බෙන්නේ නැහැ. කූඩාරකට ගත්තා කැපුවා එහෙම වෙලාවලුත් තියෙනවා. ඒක බෑ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ වගේ වැටෙනකට ගන්නකොට අපි ජීවාණුහරණය කරලා ගන්න. අපි කියනවා අඩු ගානේ අටසිල් රකින්නයි කියලා. බැරි නම් නාවට කමන්නේ. හැබැයි අටසිල්මද රැකිය යුත්තේ පංචසිල්ද නවසිල්ද දසසිල්ද කියලා බුදුහාමුදුරේම නම් කරලා නැහැ. අපි මේ 234ක් 254ක් වැඩමුළු කරනකොට අපි දසසිල් අටසිල් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි කිව්වොත් එimhe අයියෝ ඔකට සිල් ලකින්න ඕනේ නැහැ. ඕක උලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි කරන්න පුළුවන් කියලා නරක නැහැ කෙරෙයි. හැබැයි බලාපොරොත්තු ප්‍රතිඵල ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ සීල අනුගහිතේ සමාදන් වෙච්ච සීලේ මතක තියාගන්න. ඒක හැලු කරන්න යන්න එපා. ඒක හැලු කිරීමෙන් තමන්මයි හැලුවටපත් වෙන්නේ. අද ලෝකයේ තියෙන ඕනම කෙනෙකුගේ චරිතය යා රකින්න සීලෙන් කියන්න පුළුවන්. චරිතේ සීලෙන් කියන්න පුළුවන්, සීලෙන් චරිතේ කියන්න පුළුවන්. ඒකට මේ ඥාන පිටිමේ ભેදයක්, ಜಾති ආගම් ભેදයක් ඇත්තේ නැහැ. ඒක දන්නේ නැත්නම්, ඒක රකින්න නැත්නම්, ඒක හිතට ගත්තේ නැත්නම් ඉතින් හොඳයි ඔපරේෂන් එක නොකර ඉන්න එක. හැබැයි මේක නිසා බය වෙන්න එපයි කියලා මහසි සයිඩෝ සෝන්සේ සඳහන් කරනවා. දැන් උනත් ඒක නැවත සලකා බලන්න පුළුවන්. මම රකින්න සීලේ මම දිගට කරගෙන යන්න තරම් මට පෞරුෂත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවන්තයට විතරමයි සීලයක් තියෙන්නේ. ඔය මොන්න තරම් ප්‍රඥාවන්ත කියලා තෑගි අරගෙන ඔටුනු පැලඳගෙන හිටියත් අම්මනයි, තකතිරුයි, මරි මෝඩයි. ඉගෙන කතා කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා සීලවන්තස්ස තමයි. ඒ නිසා අපි මෙතෙන්දී අපේ වැඩේට සීලය රකින්න. ඒ වගේම අපි දන්නවා අපිට මේ වගේ බණක් අහන්න නැතුව එදාට අලුත් තුන් නැත්තම් අපේ ගමන යන්නේ නැහැ.
ඒ නිසා ඒක සුතෙන් අනුග්‍රහ කරන්න ඕන. සුතමේ ඥානෙ වැඩෙන්න ඕනේ. අපි ඔක්කොම බැලුවොත් අපි විශේෂයන් වල සෑහෙන දැනුම තියෙන ඇත්තෝ. ඒක නෑ කියන්න බෑ. අපි මේ අතපල්ලේ වැටිලා වැරදිලා ආපු ගමනක් නෙවෙයි. නමුත් ඒ දැනුමයි මේකයි වෙනස්. ඒක නිසා මෙතනින්දී ලැබෙන මේ සුතමේ අනුග්‍රහිතේ මේ අහන දේ මේ සඳහාම පැයක් වෙන් කළ බනහනවා කියනකොට හිතන්න gedare හිටියානම් මේ වෙලාවේ මොකද්ද කරන්නේ කියලා. පිස්සුමනේ කෙලින්නේ. සත්‍ය පහක විශ්වාස කරන්න බෑනේ මේ ඔක්කොමලා අපි මේ සඳහාම 10ක් 15ක් එකතු වෙලා බනකට යෙදෙයි කියලා. gedare වල බන ඇහෙන්නේ නැහැ කියලා මං කියන්නේ නැහැ. අහනවා. පොල් ගාන ගමන්, පලා ලියන ගමන්, අර්ග කරන ගමන්, මේක කරන ගමන් බනත් අහනවා. එතකොට ඔය මේ වගේ ඒ සඳහාම සැදී පැහැදී සිටීමක් නැහැ. ඒක සීලෙම කැලලක් තමයි. ඒ නිසා මේ වගේ පිරිසක් මෙහෙම ඉඳගෙන බණ අහනවා කිව්වහම කීයක් දෙන්න වෙයිද ගෙදර හිටියානම් ඔහොම එක තැනක පැයක් වාඩිලා බණක් අහන්න. මේකට අනුග්‍රහ කරන්න. මේ සඳහා මේ විදිහට එක අරමුණක ඉඳගෙන එක ඉරියව්වක ඉඳලා බණ අහන එකම රහත් වෙන්න ඇති කියලා සෝවාන් වෙන්න ඇති කියලා කියන මොකද මේ ඉරියව්ව පවත්වන්න අමාරුයි. එක ඉරියව්වක පැයක් ඉන්නවා කිව්වොත් කීයක් දෙන්නේද අපේ ගෙදර හිටියානම් ඔක් කරන්නේ. එතකොට අර සීලයක් උත්තර කියනවා තමයි බණ අහනවා. යෝගිම සාකච්ඡා අනුගහිතයක් තියෙන්න ඕනේ. අහගෙන ඉඳලා බෑ මේ අහනකොට ඇති වෙන ප්‍රශ්න, ගැටලු සාකච්ඡා කාම්පි එක තමයි දවල් එකට කෙරුවේ. ඉතින් මේ තුනම තියෙන්න ඕනේ. සීලයත්, සුතයත්, සාකච්ඡාවත්. අපි මේ භාවනාව කරන්න ඒතිෙදිත් ඒ තුන ලැබුණාට වැඩි වෙන්නේ ඉඳගෙන සමතේ වැඩිම කියලා සමත අනුගහිතයක් කරන්න ඕනේ. අරමුණකට හිත යෙදවීම කියලා දෙයක්, මානසිකාරය කියලා දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒ මට්ටම තමයි අපි සාමාන්‍ය ආගම ජීවිතේ කියන්නේ. නමුත් සරුවචනාංශයේ මත පිට ඉඳගෙන විපස්සනා අනුග්‍රහිතේ කියලා මේක දිහා මේ බලන බැල්ම ජීවිතයට සම්බන්ධ කරගෙන ඒක විපස්සනා කරනවා කියන ත්‍රිලක්ෂණයට නැංවීමක් කරනවා. ඒක අර තුනේම උත්කෘෂ්ඨම අවස්ථාව. ඉතින් ඒ විදිහට අපි බලමු මේ ලෝක සූත්‍රයේ මේ සරුවචනාංශයේ දේශනා කරපු දේ අපි මේ දිවා රාත්‍රී කරන පරියංක භාවනා, ශක්මන් භාවනා, එදිනදා වැඩවලදී කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් පැවිදෙන්නේ ඉස්සල්ලා ජීවිතේදී මේ වගේ එකක් කියනකොට හිතෙන්නෙම මේක බුදුහාමුදුරන්ගේ ගතියනේ අපිට මේව නැහැ. අපිට ගන්නවත් බෑ. අපි දැක්කෙත් නැහැ බුදුහාමුදුරු. ඒ නිසා දැන් ඒ බස් එක ගියා. දැන් යන්න හම්බ වෙන්නේ නැහැ. අපිට කරන්න වෙන්නේ මතු බුදුන මෛත්‍රී බුදුහාමුදුරු එනකන් ඉන්න එක තමයි කියලා හැංගීමමයි මට ආවේ. මේක මේ බුදුරජාණන් වහන්සේ ගුණයක් කතා කරන්නේ ඉතින් කොහොමද මම සම්බන්ධ කරගන්නේ? මම කොච්චර කෙලෙස් සහිත කෙනෙක්ද? මම කොච්චර මෝඩේද? මට පුළුවන්ද මේවා ගන්න කියලා? ඒක පුළුවන් තරම් තල්ලු කරන්නයි අපි බැලුවේ මිසක්කා. මේක ජීවිතේට සම්බන්ධ කරගන්න අපි හිතුවේ නැහැ. මං ගිහිව හිටපු කාලේ ඇත්තටම අද වාගේ කලෙලියක් තිබුණෙත් නැහැ. කියන හැම කෙනෙක්ම කරන්නේ මන් දෝත්සහයි කරනවා කරන්න බෑ. ඕකට මේ පැවිදි වෙන්න යන්නත් එපා. බොරු ඔය තියෙන්නේ. ඕවා කරන්න බෑ. අද මේ ඊට පස්සේ අවුරුදු 30 ගානකට 40කට පස්සේ අද තත්ත්ව වෙනස්. අද මේ කොරෝනා තියෙද්දිත් මේ සෙනඟක් භාවනා කරන්න ඉන්නේ. කොරෝනා නොතිබුණාම වගේ දෙගුණයක් වෙනවා කට්ටිය. ඒ මොකද කාටත් ඒක අවශ්‍ය වෙලා තියෙනවා. අද මේ වතර රැයන රැල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි ඒ තිබුණ පළියට Taman නිවන් දකින්නේ නැහැ. ඒ සඳහා Taman ඒකට සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. අර කරුණු පහක් තියාගෙන අපි ඒ තල්ලුව ඒ කියන්නේ උනන්දුව තියෙනවා. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ පෙන්වන්නේ ලෝකෝ බික්කවේ තථාගතෝ අபிසම්බුද්ධෝ. මේ ලෝකයේ කියන එක බුදුරජාණන් වහන්සේ යථා භූත ඥාණයෙන් දැක්කා. එතකොට හුඟ දෙනෙක් හිතනවා මේ ලෝකය කියන්නේ විශ්වය වෙන්න ඇති කියලා. මොකද සමහරලාට අපි භූගෝලය කියලා ඉගෙන ගන්න එක තමයි. ඊට පස්සේ කියනවා මේක එක ග්‍රහයක්. මේකේ ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ග්‍රහ මණ්ඩලයේ සූර්යයා කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් සූර්යයා වටේ ග්‍රහ මණ්ඩලය කරකිනවා. ඉතින් ඕක දන්නේ එකත් භූගෝලයේ විෂයයන් ගත්තාම විශාල දැනුමක්. ඉතින් මේ බුද්ධජානනාංශයේ ලෝකේ දන්නවයි කියලා කියන්නේ ඒක වෙන්න ඇති කියලා තමයි අපි සාමාන්‍ය හිතන්නේ. අපි බාහිරයට තමයි දාන්නේ. මේ බුද්ධජානනාංශයේ දන්නවා ලෝකේ කියන එක එහෙම බාහිරයට දාන එකක් නෙවෙයි. මේ බඹයක් පමණ වූ ශරීරය බ්‍යාමමත්තේ කලේබරේ සසංජීමි සමනකේ සංඥාව සහිත මනසක් සහිත බඹයක් සහිත වූ මේ කයම ලෝකයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
සසංජීමි සමනකේ බ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච කියලා. එතකොට මේ තමන්ගේ ශරීරය ගැනයි මේ කියන්නේ කියන එක අපි හිතන්නේ ඒක ටිකක් අනවශ්‍ය විදිහේ අර්ථකථනයක් කියලා. නමුත් සරුවචන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ 3-4 පොලක අහනවා ලෝකෝ උච්චති බික්කවේ කිත්තාවතානු බන්තේ ලෝකෝ හෝති කියලා. මිනිස්යා ස්වාංශ ලෝකේ කියනවා කෙතකින් ලෝකේ පැනවෙයිද කියලා. එක අර්ථයක් තමයි තමන්ගේ මේ කය ව්‍යාමයක් කියලා කියන්නේ බඹයක් කියන එකයි. බඹයක් පමණ වූ මේ කයෙහි සසංජීමි සංඥාව තියෙනවා මැරලා නැත්තම්. සමනකේ මනසක් තියෙනවා නම් මේක තමයි ලෝකේ කියන්නේ කියලා. ඉතින් අපි ඒකේ ඉඳගෙන බාහිරේ බලලා බාහිර ලෝකේ හොයනවා. ඒක හොයලා අපේ ලෝකේ දිග මෙච්චරයි පළල මෙච්චරයි මේක වටේ හැතම 25000ක් තියෙනවා. අක්ෂය දිගේ ගත්තාම 24000ක් විතර තියෙනවා. මෙන්න මේකයි මෙච්චර මහද්වීප තියෙනවා මෙච්චර තියෙනවා. ඔක බලලා ඉවර කරන්න බෑ. ඔය විද්‍යාඥයන්ගේ තියෙන චීනක් කන්නාඩි එහෙම නැත්නම් මේ අන්වීක්ෂ දුරේක්ෂ වලින් තාමත් කවමදාකවත් ඔක බලලා ඉවර කරලා නැහැ. නමුත් ඉවර කරන්න බෑ කියනවා. බාහිරේ හොයන ගමනේ ඉවර කරන්න බෑ. අනන්තයක් නැහැ මේකේ. නමුත් ඇතුළට හැරුණොත් අපි ළඟ තියෙන සීලයෙන්, අපි ළඟ තියෙන සද්ධාවෙන්, අපි ළඟ තියෙන වීරියෙන්, සතියෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතුළට ගියොත් යම් වෙලාවක කෙලවරක් තියෙයි. ඒ නිසා අපි අද ලෝකායත විශ්වාසයෙන් කරන්නේ අපේ හිත බාහිරයට දාලා මේ ලෝකවල වල දිගපල්ල මැන ඒකේ තියෙන ඝනදර වායු මැන මරණ කම්ම ඉගෙන ගන්න කෙලවරක් නැහැ. නමුත් මේ උපමාන ටික ඇතුළට හරව ගත්තොත් මම ඉඳගත්තාම මං ඉන්නේ කොහමද? මං ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහමද? මං කෑම කනකොට මම දැන් මේ ඇවිදිනවත් නෙවෙයි ඉඳගෙන ඉන්නවත් නෙවෙයි අමතක කෑම කන බව දන්නේ කොහොමද? නාන වෙලාවේ නාන බව දන්නේ කොහොමද? කියලා මේ කය පදනම් කරගෙන ඒකේ හැම වෙලාවෙම වෙන දේ බලන්න ගියොත් බලන්න පිස්සු නැහැදී හිටියොත් පුදුමයි. පිස්සුම හැදෙනවා. අර බාහිරේ බලබලා ටෙලිවිෂන් බලබලා සද්දාහා ගන්ධරස බලබලා පහස බලබලා එළියට දාගෙන ඉන්නකොට කටත් අරගෙන මේ කරගෙන යන වැඩේට අපි දරුවොත් යොමු කරන අම්මලා තාත්තා අපිත් නම ගැරලා මේ කරන වැඩේදී කවුරු හරි කිව්වොත් මේ ඒ වෙලාවේදී මම ඉඳගෙන ඉන්න ඉරියව්ව බලනවා මේ ඉරියව් අතර වෙනස බලන්න හදනවා කිව්වොත් ඉතින් ලෝකෙත් අපිට බයිනවා පිස්සු කියලා. එහෙම ඇතුළත බලන කිසිම උගන්වීමක් මම කවදාකවත් විශ්වවිද්‍යාල එකකවත් දැකලා නැහැ ලෝකේ තියෙන. ලෝකේ තියෙන හැම කුණු හරපෙන් බලන දෙපාර්තමේන්තු තියෙනවා. ඒවට විශේෂඥවරු ඉන්නවා. ඒවට ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා ඉන්නවා. පුදුම જાති තියෙනවා. නමුත් එකම තැනකවත් මේ ඇතුළත හරවලා බලන ගතිය. ඒකට නිසා ඉංග්‍රීසියෙන් මේකට ඉන්සයිට් කියලා කියනවා. ඇතුළත හැරවීම කියලා. ඇතුළත හරවනවා කියලා. එයම ඇති මේ අර කෝලිත පරිබ්‍රාජකයට සෝවන් වෙන්න. මේ මිනිස්සු බාහිර කුණු හරප බලබලා ඉඳදී මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඇතුළතට හැරීමක් උගන්වනවා හේතුව හොයනවායි කියලා. ඉතින් අපි මේ දවස් 3-4 ඇතුළත අපි මේ ගත කරන ජීවිතයේ ඒ ලෝකය කියලා සරුවචනංශයෙන් පෙන්නපු දේ දකින්නවද ඒකට හිත යොමු කරනවද ඒක සාර්ථක වෙනවද කියලා දැනගන්නයි මං හිතුවේ මේ පළවෙනි බණ අපි යොදවමු කියලා. ඉතින් එක තැනක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඇහැට පේන රූප ඇහැට පේන රූපයත් කනත් කනට එන සද්දයත් ගඳත් නාසයට දැනෙන නාසයත් ජීවත් රසත් කයත් පහසත් හිතත් ඊතර දැනෙන දේවලුත් ලෝකේ කියලා. ඉතින් එතකොට අපි ඇහෙන් යම් කිසි රූපයක් බලන වෙලාවේදී මේ එළිය රූප තියෙනවා ඇහැ තියෙනවා මේ එළිය තියෙන විකාරය ඇහැට ආපాతගත වෙනකොට මුලිච්ච වෙනකොට මම ඒ වෙලාවේ දැකීම කියන බලන්නෙක් කියන தත්වෙටපත් වෙනවා. මගේ හිත චක්කු විඥානයේ බාටපත් වෙනවා. ඇහෙන් ඒ වෙලාවට හිතෙන් කරන්නේ බලන එක. ඉතින් ඒ බලන වෙලාවේදී අපි ඒකට නතු වෙනවා මිසක්කා ඒ බලන දෙයට ආදරය කරනවා මිසක්කා ඒ වෙලාවට කන ඇහෙන්නේ නැහැ කියන එක අපිට වැටහෙන්නේ නැහනේ. එහෙම ඇහෙන් රූප බලා ඉන්නකොට අපිට නාසයට ගඳ වැටෙන්නේ නැහැ කියන එක අපිට වැටහෙන්නේ නැහනේ.
අපි මේ රූප දිහා බලනකොට දිවට රසක් වැටෙන්නේ නැහැ කියලා අපිට තේරෙන්නේ නැහනේ. ඒ බලන ඉන්න වෙලාවේ තමන්ගේ කයේ තියෙන ස්පර්ශ වැටෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහනේ. බලන ඉන්න වෙලාවේ හිතට හිතවිලි එන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහනේ. ඒ තරමටම අර බලන එකට ප්‍රේම කරනවා. බලන එකට తත්‍රාභිනන්දනී කියලා බලපෑකේ ඇලි ගලි වාසය කරනකොට ඒක පිළිබඳව හොයලා බිල පොත්වල ලියලා දරුවන්ට බූදලේ තියලා මෙරි හිටියා මිසක්කා මේ පෙනීම නිසා කන නාසය දිව කය මන කියන එක කන බීරි වෙන බව නාසය දිව කය මුතේ නැති වෙන බව විඤ්ඤාතේ නැති වෙන බව කාටවත් තේරුම් ගන්න බෑ. ඒක අනුමාන ඥාණයෙන් අල්ලන්න ඕන. අපි යමක් බල ඉන්න වෙලාවේ අනිකුත් ඉන්ද්‍රිය පහම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කනට ගිය ගමන් කනේ ශබ්ද අහගෙන ඉන්න වෙලාවේදී අපිට ඇහෙන් වැඩ කරන්නේ නැහැ. හැටෙන රූප නිකන් අවලංගු වෙලා යනවා. ඇහි චක්කු විඥානේ තියෙන ඔපයත් වැඩ කරන්නේ නැහැ. මොකද හිත ගිහිලා තියෙන කනට. ඉතින් එතකොට අපි දවස පුරා බලමින් අහමින් ගන්ධ රස බලමින් ඉන්න එකේ කිසිම චර්යාවක් තියෙනවද කියලා බලන්න. කිසිම න්‍යායපත්‍යක් තියෙනවද බලන්න. කිසිම දෙයක් හිතලා කරන්න පුළුවන්ද කියලා බලන්න. කිසිම කෙනෙකුට කවදාකවත් නැහැ. අපි යමක් බලන්නම් කියකේ ඉනකොට ඒ වෙලාවේ සද්ද අහන්න යනවා හිත. ගන්ධ රස පහත බලනවා. අපි දන්නේ නැහැ මේ එකින් එකට මේ සලායතනවල නැත්තම් මේ හයෙහි මේ හිත වැඩ කරන දුවන දිවිල්ලේ චර්යාවක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ, හික්මීමක් කරන්න බෑ. හික්මවන්න ගිය ගමන් කැලේ හිටපු කුළුමීමෙක් ගමට ගෙනත් බැඳගත්තා වගේ මේක පුදුම දඟලිල්ලක් දඟලනවා. පුදුම දඟලිල්ලක් දඟලනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉරියව් තුනකදී පෙන්වන්නේ වාඩි වෙලා ඇහැට රූපේන එක නතර කරන්නකෝ. ඇහැ වහගන්නකෝ. කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම්කට යන්නකෝ. නාසයයි දිවයි අගේ රස කරන්න යන්න එපා. මොනවා හපල කණ්ඩත් එපා. ගන්ධ රස පහත් බලන්නත් එපා. සාමාන්‍ය වාතාශ්‍රිතින් තන කියලා කයෙහිම හිත තියාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. හිතන්නෙත් නැතුව. ඒක තමයි කායानुපස්සනාව කියන්නේ. කොච්චර අමාරුද බලන්න. මොන්නම තාලකින් පටන් ගත්තත් මේක ලේසි වෙයි කියලා දෙන්න පුළුවන් කිටි මාර්ගයක් ඇත්තෙම නැහෙනි. රූප නැතුව, ශබ්ද නැතුව, ගන්ධ නැතුව, රස නැතුව පහස පමනක් බලන්ඩ හිතවිලිත් නැතුව හිත අදිෂ්ඨාන කරගෙනම මම දැන් ඉඳගෙන ඉන්න එකේම හිත තියාගෙන ඉන්නවා. නැත්නම් හුස්ම ගන්නකොට මේක පිම්බෙන හැකිලින එකේම හිත තියාගෙන ඉන්නවා. නැත්නම් හුස්ම ටික නාසිකාග්‍රේ වැටෙන එකේම හිත තියාගෙන ඉන්නවා කිව්වොත් මේ ස්වභාවින කිසිම කෙනෙක් තාම සතුටුදායක මට්ටමට අවිලා නැහැනේ. මට ඇති වෙන්න හුස්ම බලන්න පුළුවන්. මට ඇති වෙන්න පිම්බෙම හැකිලින් බලන්න පුළුවන්. මට ඇති වෙන්න මගේ කය හිත තියාගෙන පුළුවන් කියලා අතක් කුසල කියන කවුරක්වත්ම නැහැනේ. මොකද එතකොට ඇහැට රූප වෙන්නලා අර හිත ආනාපානය කරන එක බාධා වෙනවා. කන්න සද්ද ඇහිලා ඒ බාධා වෙනවා. එහෙම නැත්නම් ගඳෙන් රසෙන් ආනාපානෙන් තොර අනික් පහසෙන් නැත්නම් හිතවිලි වලින් බාධා වෙනවා. ඉතින් මේ නිසා හුඟදෙනෙක් මේක අසාර්ථක ප්‍රයත්නයක් කියලා මේක කරලා ඉවර කරන්න බෑ කියලා ඒ වෙනුවට ඔය ගෙදර ගිහලා රැයටපත් කාලා බුදින එක ලේසියි කියලා හිතනවා. නැත්නම් අපේ පවුලේ අනික් මිනිස්සු අපේ නෑයෝ ඇයි භාවනා නොකරන්නේ? මොනවාද අඩුවක් තියනවද කියලා බලනකොට කිසිම අඩුවක් නැහැ. නමුත් අර හිත එහෙමේ දුවන, හය පොලක දුවන මේ හිත එක පොලකට ගන්න ගියොත් අපිට තේරෙනවා මෙයා කොච්චර නොසන්ඩාලද කියලා. කොච්චර චපලද කියලා. මෙච්චර සිල් අරගෙන, මෙච්චර අමාරුවෙන් ඇවිල්ලා, මෙච්චර මේ පිරිසක් එක්ක සිල්වතුන් මැද ඉඳගෙන ඉඳදී මගේ හිත තප්පර කීයද, චිත්තක්ෂණ කීයද කයෙහිම විතරක් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. එතකොට තේරෙනවා මේ කොච්චරක් අපේ පාලයෙන් ගිලිහිලාද තියෙන්නේ. හිතන්න අපි හොඳට සංගීත සම්දර්ශනයකට ගිහිල්ලා ඒකේ රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගන්ධ රසත් තියෙනවා, පහසත් තියෙනකොට පිස්සුවක් කොච්චර පිස්සු ඩබල් වෙලාද තියෙන්නේ කියලා. කැසිනෝ ශාලාවකට යන්න, සුපර් මාකට් එකට යන්න, සංගීත සම්දර්ශනයකට යන්න, අවුරුදු උත්සවයකට යන්න, වෙසක් භක්ති ගීතයකට යන්න, කැරොල් බලන්න මේ සේරගේම කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම දීලා අපි හිතනවා මේ හරිම සැපක ජීවත් වෙනවා කිය. ඒ වගේ තැනක ඉන්න කෙනාගේ හිත කොයි වෙලාවෙ මොනවා අභිරමණය කරනවද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ඉතින් ඒක උගන්වන්න මේ හිත මේ තරම් නොසන්ඩායලයි නොකෑමනා දාපදුරා එකක්. එහෙම නැත්නම් මේක චපලයි වංචනිකයි ෂටයි කියලා පෙන්වන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන්නේ. උඹ එක උපමාවක් විතර මේ හයෙම එකකට විතරක් හිත දාන්න පොඩි උත්සාහයක් කරලා බලපංකෝ. කයට මම හිත දාගෙන ඉන්නවා. කායනුපස්සනාවේ ඉන්නවා. ලෝකේ කියන්නේ කය. ඒතකොට මේක පණින හැටි ඒ ගැන අපිට කියන්නත් ලැජ්ජයිනේ. ඒ තරම් නොසන්ඩාලයිනේ. මේ තුල අපේ හිත මේ තැන් තැන් වලට පයින් ගතියේ භාවනා කරන වෙලාවෙන් ඇර වෙන වෙලාවෙදී කොහොම හිත තියෙන්නේද්ද කියලා තොරතුරුත් නැහැ පොත් බැීමකුත් නැහැ. ඉඳගෙන ඉන්න වෙලාවේ තොරතුරුත් තියෙනවා පොත් බැීමකුත් තියෙනවා කවදාකවත් සතුටු නැහැ. ආන්නේ සතුට නැති එහෙම ගුරුවරයෙකුත් නැති එහෙම දැනුමකුත් නැති ලෝකයක තමයි මහබෝසත්න් වහන්සේ මේක උත්සාහ කෙරුවේ. උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නැහැ. ධර්මයක් තිබුණෙත් නැහැ. අපිට වගේම භාවනා කරලා හදන්න භාවනා ශාලාවල් තිබුණෙත් නැහැ. මොකද ඒතියෙදි හිතුවා මෙච්චර නටන හිත එක තැනකට තියලා බලන්න ඕනේ කියලා. ඒක මේ පිස්සු අඳුරෙක් කීකරු කරන්න හදනවා වගේ. වල් බూరు සතෙක්. මෙතන සත්තු 6 දිනක් පුත්‍රයන්සේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරනවා. වල් බూరు සත්තු 6 දිනක් ගැට ගහලා එක එක එකට ගැට ගහලා තිබ්බොත් ඇහැ කියන්නේ පක්ෂියෙක් නම් කන කියලා කියන්නේ බල්ලෙක් නම් නාසය කියලා කියන්නේ කිඹුලෙක් නම් දිව කියලා කියන්නේ රිලෙවෙක් නම් 6 දිනක් කියනවා. මූ 6 දෙනා ගෝචර භූමි 6ක්. පක්ෂියා ඉන්නේ අහසට යන්න බලාගෙන. හිවලා ඉන්නේ කැලේ ගිහිල්ලා මිනි කන්න බලාගෙන. බල්ලා ඉන්නේ ගමට යන්න බලාගෙන. වඳුරා ඉන්නේ ගහකට පයින්න බලාගෙන. කිඹුලා ඉන්නේ වතුරට අදින්න බලාගෙන. මුන් 6 දෙනා තිබුවොත් එක එක අනිත් පහම ඇදගෙන අර තමන්ගේ ගෝචර භූමියට යනවා මිසක්කා කිඹුලා හිතන්නේ නැහැනේ පක්ෂියාට මයිත් එක්ක ඇවිල්ලා වතුර ලගින්න පුළුවන් කියලා. එහෙම කිසිම අනුකම්පාවක් මේ හයේ නැහැ. ඉතින් එහෙම ජීවිතයක් ගත කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කාන්තේම ලෝකේ දැක්කා. දැක්කේ කොහොමද? එක තැනකට හිත යොදලා බලලා උන්වහන්සේ දැනගත්ත අනික් මිනිසෙකුටත් කියන්න බල මනුස්ස ලීලාවෙන් පොඩ්ඩ එක තැනක ඉඳලා එක දෙයකට හිත යොදලා බලන්න කියලා. මොන තරම් අමාරුද බලන්න. මොන තරම් ඒක මන්දෝත්සාහය කරනවද කියලා බලන්න. අපි හිතමු අද පළවෙනි දවසනේ අමාරුයි. නමුත් මෙතන ඉන්නවනේ සමාන භාවනා කරපු අය. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ අපි හිතමු එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් ආනාපානෙම තියාගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ඇවිදිනකොට පියවර 3-4ක් වමේම දකුණේම හිත තියාගන්න පුළුවන් උනායි කියලා. ඒකෝට බලන්න පිටින් කොච්චරක් හිතවිලි, සද්ද, වේදනා ඇවිල්ලා කරදර වෙනවද කියලා. ඒ කරදර, හිතවිලි, වේදනා, සද්ද හැම එකක්ම තමයි මන්දෝත්සාහය කරනවා. දැන් gedara dore හිටියනම් සතියක් නැතුව, gedara dore හිටියනම් භාවනාවක් නැතුව මේ වගේ අබිරමණය කරන හැටි හිතක් මොනතරම් වසලද කියලා බලන්න. මොනතරම් අශීලාචාරද කියලා බලන්න. මේ ශිෂ්ට ලෝකයක අශීලාචාරය කියලා බාර ගන්නෑ. ඒක දෝෂයක් දකින්නේ නැහැ. රූප බලමින්, ශබ්දාමින්, ගන්ධ රස පහසමින් ඉන්න කුප්ප තැනට තමයි ගීගේ කියලා කියන්නේ. ඒක මහ ගිනි ගයක්. ඉතින් හයිය තියෙන කට්ටිය පළවල් කට්ටිය ලොකු ලොකු ගෙවල් හදාගෙන රූප වාහිනී, ශබ්ද වාහිනී, ගන්ධ රස වාහිනී හදාගෙන ඉතින් මේ පොහසත් වෙන්න මේ නටන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා බුදුහාමර මොනවද දන්නේ අපිනේ දන්නේ ටෙලිවිෂන් එකේ කොච්චර දේවල් පෙන්වනවද සද්ද වාහිනියේ කොච්චර දේවල් පෙන්වනවද ඉතින් බුදුහාමර මොනවක්වත් දන්නේ නැහැ ඇත්තක වහන ඔය ඉඳගෙන ඉන්නවා ඔය ඉන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔහොම තමයි ඉන්නේ. ඒතකොට හිතනවා මුන්ද මොනවක්වත් දන්නේ නැතුව ඇති කියලා. නමුත් අපිට කතා කරලා බුදුරජාණන්සේ කිව්වේ මහන්නේ මම ලෝකෙම දන්නවා උඹලා පිස්සු. උඹලා මේ කරකොලත අරපු එකක් වගේ. පෙකණි වැලින්ම කඩලා ගියේ කලලයක් වගේ. කැඩලගේ අහසරුංගලයක් වගේ මේ ගත කරන දේ. ඉතින් එහෙම ලෝකයේ බලන්න දකින්න අහන්න දඟලන තාක්ෂණයක් ඇති ලෝකෙක බලන්න අහන්න දකින්න පුළුවන් යටිතල පහසුකම් ඇති ලෝකෙක අපේ දරුවා පිටරට යවලා මේ කුණුහරුප උගන්වන ලෝකෙක උන්ට කවදාකවත් තේරුම් ගන්න පුළුවන් වේද මේව බල එහාට පිට බලලා නම් කියලා වරක් කරන්න බෑ. කවදාකවත් කරන්න බෑ. ඇතුළට හැරෙන්න මේ එක අරමුණකට එක තැනක හිත යොදාගෙන ඉන්න බැලුවොත් උත්සාහ කළොත් සමහර වෙටක තේරෙයි අපි උත්සාහ කරත් නැත්තත් එක තැනකට එක අරමුණ තමයි හිත ගන්නෙ. ඒක ආය අහන්න දෙයක් නැහැ. භවනා කරත් නැතත් එක වෙලාවට එක අරමුණයි ගන්නෙ. නැත් ඒක අපිට ඕන විදිහට වෙන්නේ නැහැ.
කොයි වෙලාවෙ කොයි අරමුණ ගන්නවද කියලා ඉතින් කිසිම පූර්ව නිගමනයක් කරන්න බෑ. හරිම චපලයි. දුරංගමං ඒකචරං අසරීරං ගුහාතයන් කියලා ඒ පන්දනං චපලං චිත්තං. මේක ලෝක සත්‍යයක්. ඉතින් ඕක තේරුම් අරගෙන ලියන්න තරම් කිසිම කෙනෙකුට බෑනේ. හැම කෙනාම ලියනකොට ලියන්නේ මට අර කරගන්න බැරිුණා මේක කරගන්න බැරිුණා කියනවා මිසක් වෙච්ච දේ ලියන්නේ නැහැ. ඒක නිසා කොයි වෙලාවක හරි අපි දැක්කොත් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ දෙක අතර වෙනස මෙහෙමයි. ඊට පස්සේ අපිට පුළුවන් වුණා ඩිංගිත්තක් වෙලා තව දුරටත් හුස්ම රැලි දෙක තුනක් බලන්න ආස්වාස් ප්‍රස්වාස දෙක අතර වෙනසක් නෙවෙයි. ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති කියලා දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා දිගට බලන්න යනකොට මේ දීර්ඝ ආස්වාසේ කෙටි වෙනවා. රසං වාසසන්තෝ රසං අස්ස සාමීති කියලා ආස්වාසේ චර්යා ලක්ෂණ වගේක් පෙන්වනවා. ආස්වාසේ චරණ ලක්ෂණ වගේක් පෙන්වනවා. ආස්වාසේ රචනයක් පෙන්වනවා. ආස්වාසේ වෙනස් වීමක් පෙන්වනවා. ආස්වාසේ ඇතිව නැති වෙන බවක් පෙන්වනවා. විපරිණාමයක් පෙන්වනවා. ඕකට විතර බය නැහැ මිනිස්සයා. පුදුමාකාර බයයි. මේ බලානින ආස්වාසය වෙනස් වෙනවා චපලව Tamanට නොකිය. ඉතින් එයා හිතන්නේ මේ ආනාපානය වෙනස් වෙන එක හිතන්නේ සතිය කැඩිලයි කියලා, සමාධිය කැඩිලයි කියලා. එහෙම නැත්නම් මේක කවුරු හරි කරපු හුනියමක් වෙන්න ඇති කියලා කිසිම කෙනෙකුට කමඨාන් වාර්තාවේදී ඇති වෙන දේ ඇති වෙන හැටියට ලියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා කොච්චර භාවනා කරත් ඒකේනා බලාපොරොත්තු වෙච්ච දේ කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. සිද්ධ වෙන දේ කවදාකවත් ලියන්නෙත් නැහැ. ඒ මොකද එයා දන්න ලෝකේ නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ අවුරුදු 7ක් විතර පරණ වෙච්ච අසුචි වලක්. ඒක ඇතුලේ ඔය රත්තරන්වත් ත්‍රිජීවත් තුවරලාවත් හඳුන්වත් නැහැ. ඒක නිසා බාහිරේ අපි ඒව බල බල හිටියට ඇතුළට ගියොත් තියෙන්නෙම කුණු කන්දල් ගොඩක්. කිසිම කෙනෙකුගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ඒක හෙලි කරන්න කවදාකවත් ප්‍රകൃතියෙන් එන්නේ නැහැ. එහෙම විශයක් ලෝකේ නැහැ. ඒක නිසා එහෙම ප්‍රകൃතියෙන් නැති දේ හෙලි කරන්න බැරි නම් බැරිකම ගෝලයාගේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුන්නාන්තිගේ දෝෂයක්. ගුරුන්නාන්සේ බණට කියලා දෙන්න ඕනේ කමඨාන සුද්ධ කරලා කියන්න ඕනේ ඔහොම තමයි කරනකොට සමහර විටක ඇත්ත කියවෙන්න ඉඩ තියෙනවා හෙලි කරවන්න ඉඩ තියෙනවා. ඒක අද ලවීන ලෝකයේ කවුන්සලින් වල ෆ්‍රී ඇසෝසියේෂන් වල ඒ උපදේශනය කරනවා. තමයිට මානසික අසහනයක් ආපු එකන උපදේශකවරයා ළඟට ගිහිල්ලා ඔය කතා කරනවා. කතා කරනකොට කියන ඔය හිතුණු දෙයක් කියන්නේ කියන්නේ යනකොට යාගේම අර හිතේ ගුලි වෙච්ච දේ යටිපැත්තේ බහුව වෙච්ච දේ බරු බහැලා තිබුණ දේ එයාට නොදැනී කියවෙනවා. එදාට ලෙඩේ කරන්නේ. සාමාන්‍ය ශිෂ්ට සමාජයේ කියන්නේ නැහැ ඒක. අම්මට තාත්තට කියන්නෙත් නැහැ, සහෝදරයෝට කියන්නෙත් නැහැ. මොකද ඒක කැතයි. කියාගන්න විදිහක් නැහැ. දැන් කාලේ හැටියට වඩා බාල අපරාධ කියලා කියනවා. ස්ත්‍රී දූෂණ නෙවෙයි ළමා දූෂණ කියලා කියනවා මේවට. අද පරිසරයේ විතර තුප්පහයි පරිසරයක්. නොකෑමන දහබදුර පරිසරයක් ඇත්තේ නැහැ. හැම තැනම ළමා දූෂණය සිද්ධ වෙනවා. හැම තැනම අසාධාරණ සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ චීද්දි මේ හංගගෙන හෙලි කරන්නේ නැතුව ඉන්නකොට අපි මේ පිටින් තුවරලා ගාගෙන රංගපෑමක් කෙරුවට හැම කෙනාගේම හිත ඇතුලේ මේ වගේ යටිපහුවෙච්ච බරු බහපුවා තියෙනවා. ඉතින් ඒක එලිවෙන්න පිටින් තව රූප පෙන්වනවා වෙනුවට රූපයද්දියා එකම රූපයද්දියා බොහෝ වෙලා බලලා ඒ රූපෙත් කීකරු වෙච්ච වෙලාවට ඔන්න බොක්කේ ඇතුලේ තියෙනවා එළියට එනවා. පිටින් රූප දානකම් පිටින් ශබ්ද දානකම් ගන්ධ දානකම් රස දානකම් පහස දානකම් මේ බොක්ක ඇතුලේ තියෙන සැරව ටික හිතේ ගුලි වෙලා තියෙන ටික එළියට එන්නේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කරන්නේ වර්තමාන මොහොතට මොනවාක්වත් වැටෙන්න දෙන්න එපා. මොකක්වත් නොකර නිකන් වාඩි වෙලා මොකද්ද වෙන්නේ බලන්න ඉන්න. හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඉතින් කොයි වෙලාවක හරි අපි මේකට හිත සම්පාත වෙලා ආපాతගත වෙලා ඔක කොහොම කෙරුවක්වත් තිබේ වෙන එකක්. භාවනා කරනවා කියලා අමුද්දයක් නැහැ. උදේ බලන්න ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. යම තුඟ දෙනේ හුස්ම ගන්න ගිහිල්ලා ආයාස කරනවා.
ඒ තාක්කල් ප්‍රകൃතිය පේන්නේ නැහැ. අපි කොයි වෙලාවක හරි ආස්වාද ප්‍රසවාසදී බලාන ඉන්නකොට ඒකේ වෙනස් වෙන විපරිණාමය දිහා බලාන ඉන්නකොට අර ඇතුලේ තැම්පත් වෙලා තියෙන අපේ පරණ ආසී අනුසී වශයෙන් තැම්පත් වෙලා තියෙන දේවල් එළියට එන්න වෙලාවක් එනවා. හොඳට භාවනාදී හිත සමාහිත වෙනකොට ඇතුලේ තියෙන කුණු කන්දල් එළියට එන වෙලාවක් එනවා. එතකොට තේරෙනවා පිටින් අරමුණු එන තාක්කල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එන තාක්කල් ඇතුලේ තියෙනවට එළියට එන්න වෙලාවක් නැහැ. ඒ නිසා පිටින් එනව නතර කරලා හොඳට බලන් හිටියොත් කුණු මඩ ගොහරුවක පෙන බබුළු දාන්න වගේ උතුරන බතක පෙන බබුළු දාන්න වගේ රාඛලයක් පැහෙන්න වගේ මේකේ නිතරම උඩට එනව මොනවද? මේක දිහා බලන් හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මේ ටික තමයි ලබන ආත්මෙට යන්නේ. රැයට බුදියා ගත්තට පස්සේ හෙට උදේට එනකන් යන්නේ ඔය කුණු කන්දලේ තමයි. මේක ඉවරයක් වෙන්නේ නැහැ. මණ්ඩි බහින එක බරු බහින එක තමයි සිද්ධ වෙන්නේ. භාවනාවේදී අලුතෙන් කුණු කන්දල් දැමීම නතර වෙලා පොඩ්ඩක් මේකට ගොඩ එන්න ආරිනවා. මේක ගොජේට එළියට එන්න ආරිනවා. ඉතින් ගොජේ එළියට එන බව තේරෙන්නේ අපේ නිසරණ භාෂාවෙන් කිව්වොත් අපි සක්මන් කර කර ඉනකොට ඉබේම සක්මන සිද්ධ වෙනවා. මම මෙනෙහි කරන්නෙත් නැහැ. හැබැයි මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. gediya පිටින් අපි ඇවිදිනවා. හොඳට පේනවා කරන්නෙක් මෙතන නැහැ. මම හිතනවා අද දවසට බර වැඩි ඇති මම කියන දේවල්. නමුත් හෙට අනිදා වෙනකොට මේක තේරෙයි. මේක තේරුම් ගන්න ක්‍රමයක් තමයි අපි මේ ඇවිදින වෙලාවක් ගනිමු. ඔච්චර අපි කතා කරගෙන ඉඳගෙන ඉන්න එකනේ. ඇවිදින වෙලාවේ අපි ඔන්න භාවනා කරනකොට අපිට සද්දයක් ඇහෙනවා කියලා හිතන්නකෝ. අනපේක්ෂිත සද්දයක් ඇවිල්ලා හිත පිට යනවා. සක්මන නතර වෙන්නේ නැහනේ. රූකඩේ සක්මන් කරනවනේ. හැබැයි සද්දෙකුත් ඇහෙනවා. හිත පිට ගියේ නිසා අපිට සද්දේ ස්වභාව ලක්ෂණ පේනවා මිසක්කා ඒ වෙලාවේදී මම ඇවිද්දද කියලා බලන්න අපිට හැකියාවක් අපි උත්සාහ කළා නැහැ. අපි ඒක අනුමත කරන්නේත් නැහැ, අගය කරන්නේත් නැහැ. භාවනා කරනකොට කියනවා සද්දයක් ඇහෙන කියලා කලබල වෙන්න එපා. සද්ද ඇහෙන වෙලාවේ කනේ සෝත විඥානය වැඩ කරන්නේ. දැන් Tamanට තේරෙනවා නම් පයේ කාය විඥානයේ තිබිච්ච හිත නැත්තම් කයේ ඔපේ කායප්‍රසාදයේ තිබුණ හිත දැන් සෝතප්‍රසාදයට පැනලා තියෙන කෙනෙක් දැක ගන්න බැරි නෑ. පයේ නෙවෙයි හිත තියෙන දැන් කනේ කියලා. ඒකට මේ කනේ හිත තියෙද්දි නිකන් රූකඩේ ඇවිදින බව බලන්නකෝ. සද්ද ඇහුණයි කියලා රූකඩේ නතර වෙන්නේ නෑනේ. නැත්තම් ඉඳගෙන භාවනා කරන වෙලාවේදී සද්දයක් ඇහුණට හුස්ම ගන්න එක නතර වෙන්නේ නෑ. හුස්ම ගැනෙනවා. ඒක සද්ද ආහන ගමන් මම දැන් මේ හුස්ම ගන්න ගමන් තමයි සද්ද ආහන්නේ කියලා බලන්න නම් මොන තරම් විශිෂ්ට ඥානයක් ඕනේද? මොන තරම් සූදානමක් ඕනේද? මොන තරම් පූර්ව ලැස්තිවීමක් ඕනේද කියන එක ඇත්තටම භාවනාවට අපි යන්නේ ඒක බලන්නද? ඇත්ත උත්තරේ නෑ. හිත පිට ගිය වෙලාවට කලබල වෙන්න එපා. එතකොට උඹ කරන වැඩේ යන වැඩේ යනවා. ආන්නේ ඒක දිහා බලන්නකෝ. හුස්ම ගන්න එක කරනවා, ඇවිදින එක කරනවා. අන්න ඒ වෙලාවට තේරෙනවා මේ ඇවිදින්න මම ඕනේ නෑ. මගේ හිත පිට ගිහිල්ලා තියේදිත් මෙන්න රූකඩේ ඇවිදිනවා. මගේ හිත පිට ගිහිල්ලා තියේදිත් හුස්ම ටික ගෑනවා. උදිර දත් මදිනකොට බුරුසු අතර තියලා කණ්ණාඩියෙන් බලන ඉන්න මේ රූකඩේ දත් මදි නැටි. අපි මේ දවසේ දේවල් සැලසුම් කරනවා, අනම්මනම් කරනවා. දත් මැදෙනවා. බත්තත අත දුන්නට පස්සේ මියා කනවා. අපේ හිත තියෙන්නේ කොහෙද? ඒ වුණාට දත් මැද දිව හැපෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේ හිත පැත්තක තියේද්දි මේ කන වැඩේ යනවයි කියලා බලන්න. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ දේවල් වෙන්න ඇරලා ඒක දිහා බලාන සිටීමේ පටලැවිල්ලක් ඇත්තෙම නැහැ. ඒක භාවනා කරලා ගන්න විශිෂ්ට ඥානයක් නෙවෙයි. ඒක අපේ පරිණාමය අපි එතන ඉන්නේ අද තිරසං ඉන්න තැනක නෙවෙයි. අපිට මේ වෙන වැඩක් කරන ගමන් මේ දිහා බලන්න පුළුවන්. දීර්ඝ වශයෙන් නෙවෙයි. වරින් වර හැරිලා බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට හිත පිට ගියත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. එතකොට ඇවිදින ගමන් හිත පිට ගියත් ඇවිදින බව දැනගන්න පුළුවන්. බත් කන ගමන් හිත පිට ගියත් බත් කන බව දැනගන්න පුළුවන්. ඒකට ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. එහෙම නැත්නම් ඉන්ටරොසෙප්ෂන් කියලා. ඒ ස්නායු විද්‍යාවේදී උගන්වනවා. අපි ඉඳගෙන ඉන්නකො මෙහෙම
ඉතක ඉනෝට මම දැන් පස්සපැත්ත රිදෙනවයි කියන එක කවුද ඇවිල්ලා අපිට මතක් කරනවා. ඒකේ ආයේ මේ අපි භාවනා කරලා තියෙන්න ඕනේ නැහැ. මට දැන් මූත්‍රා බරක් ඇවිල්ලා තියෙනවා කියන එක කවුද මතක් කරනවා. ඒකට කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මට වැසිකිලි යන්න ඕනේ. මට නිදිමතයි. භාවනා කරන එකන සතියෙන් ඒක තේරුම් ගන්නවා. මේ ශරීරයේ එයාගේ පැවැත්මට මේ කරන ටික කිසිම කෙනෙකුට කිසිම දෙයක් උගන්වන්න ඕන කමක් නැහැ. මේක නොදැන සිද්ධ වෙන එක අවිද්‍යාව කියනවා. ඒක දැනගෙන සිද්ධ වීමට කියනවා ලෝකේ දැනගත්තයි කියලා. මේ කය කියන්නේ ලෝකයක්. ඒක මේ කතා කරගෙන ඉන්න ගමන් වෙන වැඩක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සද්දයක් අහන ගමන් ඇවිදින බවක් දැනගන්න පුළුවන්. මේ විදිහට බලනකොට පේනවා මේ මනුස්සකයක් ලැබීමම සුවිශේෂී වරප්‍රසාදයක්. ඒක කියන්නේ manussත්ත්ව ප්‍රතිලාභය කියලා. මනුස්සාත්මයක් ලැබීමම දැන් අපි දන්නවා ස්පිතාලෙට ගිහිල්ලා බැලුවොත් පිස්සන් කොටුවට ගිහිල්ලා බැලුවොත් හදිසි වාට්ටුවට ගිහිල්ලා බැලුවොත් මොන තරම් අංග විකල මිනිස්සු ජීවත් වෙනවද කියලා. මොන තරම් පිස්සු වෙච්ච මිනිස්සු ජීවත් වෙනවද. මොන තරම් හදිසි අනතුරට මිනිස්සු ලක්කලා ඉන්නවා. අනේ අපිට මොකක්වත් නැහැ. කියන්න බෑ තාව පොඩ්ඩකින් මැරෙයිද කියලා. ඒක වෙනම කතාවක්. ඒ ලැබිච්ච manussත්මේ තුල මේ සිද්ධ වෙනදී මැරෙනකම්ම අපි දන්නේ නැහැ. හොයන්නෙත් නැහැ. ඒ සඳහා මේ ලෝකය මේ තමන්ගේ කයදියා හැරිලා බැලීම සියල්ල දැනගැනීමේ මුල කියලා අපේ අම්මා අප්පා දන්නෙත් නැහැ. ගමේ පන්තලේ හාමුදුරුවෝ දන්නෙත් නැහැ. අපිට උගන්වන ප්‍රොෆෙසර්ස්ලා දන්නෙත් නැහැ. එක එකක් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේකට බාහිරේ තියෙන දේවල් වලට ඇදලා දාලා මේ අපේ හිතේ වර්තමාන මොහොතේ තියෙන අහිංසක ගතියත් කෙලවලා විනාශ කරලා මේ රට කාලා තියෙන. අපේ තියෙන අගයන් ආඩම්බරයත් අනුන්ගේ කුණු හරව බල බල ඉන්නවා මිසක්කා මේ තමන්ගේ ලෝකේ මොකද්ද කියන එක එහෙම නැත්නම් තමන්ගේ ඉන්ද්‍රිය ගෝචර ලෝකී කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එකයි තේරෙන්නේ ඒකට න්‍යාය පත්‍රයක් නැහැ. කිසිම කෙනෙකුට බයලජ්ජාව නැහැ. කිසිම කෙනෙකුට මේක මෙහෙම වෙයි කියලා මොහොතකට කලින්වත් කියන්න බෑ. ඒ නිසා අපි භාවනා කරනකොට පේනවා මේ රූපෙන් සද්දෙට, සද්දෙන් ගඳට, රසට, පහසට පණින්නේ කිසිම පූර්ව නිගමනයක් නැතුව ඒකට අපි වඳුරු මනස කියලා කියනවා. ඒ නිසා භාවනා කරන්න යන හැම කෙනාටම ලොකු ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. බලන්න මගේ හිත මේ තරම් නොසන්ඩාලද, මේ තරම් චපලද, වංචනිකද කියලා. ඉතින් ඒක සරුවචනාංශෙත් බෝසත් කාලේ ওই හිතම තමයි. දේවදත්තටත් ওই හිතම තමයි. අජාසත්තටත් ওই හිතම තමයි. අඟුලිමාලටත් ওই හිතම තමයි. බුදු වුණාට පස්සෙත් ওই හිතම තමයි. බුදුරජාණන්සේ විතරක් ඒක දන්නවා. මේ හිත කියන එක පන්දනං චපලං චිත්තං. මේක ස්පන්දනේ වෙන සුළුයි. හරිම චපලයි. ස්පන්දනං චපලං චිත්තං. කිසිම කෙනෙක් නෑ මගේ හිත නම් ඊව නෑ මගේ හිත නිකන් සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා තමයි පෙන්නන්නේ. ඔය කුණු හරපෙට තමයි මේ ශිෂ්ටාචාරය කියලා කියන්න හදන්නේ. එච්චර පචයක් මුළු ලෝකෙම නැහැ. මේ අධ්‍යාපනය ගැන මට පසුගිය ටිකේම මට හොයන්න සිද්ධ වුණා ඔය ප්‍රතිපාසල නිසා. ඉතින් මේ ඉස්සර ඔය ඊෂා රිට්‍රීට් එක ඕගනයිස් කරන්න ගියාම එන හරියක් එන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කුරුවල් වෙච්ච කට්ටිය මේකට. පෙන්ෂන් ගත්ත කට්ටිය ගණ්ඩම දෙයක් නැති කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට නම් මේක තේරෙනවා ඇති. ඒකේ කියනවා මේ අධ්‍යාපනයේදී අපි මේ උගන්වන්න හදනවානේ ළමයින්ට එක එක දේවල්. ඒ උගන්වන්න හැදුවට Taman ගැන දන්නේ නැති කට්ටියනේ අනුන්ට උගන්වන්න යන්නේ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න 86ක් දැනට මානසික අසහනෙන් ඉන්නේ. අධ්‍යාපන මුල් දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ උගන්වන දේ ගැන හිතා ගන්න පුළුවන්. උගන්වන්න යන්නේ හරිය ස්ට්‍රෙස්ෆුල්. මොකද ළමයි කියන දේ අහන්නේ නැහැ. ඉතින් අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා උගන්වන අයට උගන්වන්න. මෙන්න මේ සතිමත් වෙලා ඒක එහෙම තමයි කියලා පිළිගන්න කැමති නැහැ. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව මේකේ සැකයක් ඇති වෙලා තියෙන 1976 දී ඇමරිකන් කාර්යයකට. ඒ මනුස්සයා කියනවා මේ ශිෂ්ටාචාරයෙන් හදන්නේ පුරවැසියෙක්. පුරවැසියා කියන්නේ කුණු හරපයක්. වැද්ද තරම්වත් හොඳ නැහැ. මේ පුරවැසියෙක් හදන මේ සිවිලයිස් මිනිස්සෙක් හදන එහෙම නැත්නම් මේ වචනේ කියන්නේ ඒකට මේ අපි කියන්නේ මිනිස්සෙක් පුරවැසියෙක් කරන්න හදනවා. පුරවැසියක් කියලා කියන්නේ මානවයා විසින් හදාගත්ත කුණුහරුප ලෝකෙට ගිහිල්ලා දාලා යාගේ ප්‍රකෘති ජීවිතේ නැති කරගත්ත අමනේ. පුරවැසියෙක් කියන්නේ බා මිනිස්සෙක් වෙනවා.
අද කොළඹ නගරේ කරන කුණුහරුපත් එක්ක ඒකට පුරවැසි කියලා කියනවනම් අනේ ඊට වැඩිය හොඳයි ගම. ඊට වැඩිය හොඳයි කැලේ. ඉතින් පුරවැසියෝ කැලේට කැමති නැහැ. පුරවැසියෝ ආනපානට කැමති නැහැ. පුරවැසියෝ භාවනා කරන්න කැමති නැහැ. මොකද ඒක හදලා තියෙන්නේ එව්ව කරන්න පුළුවන් ඕන වෙලාවක උඹ මේ පුරවැසිය ගත කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ දරුවා ඒකනේ බිලි කරලා තියෙන්නේ අද. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතින් ඒ කතා කරනකොට මේ ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට ඒ කවුද අපේ මේ උපාලි සේතර මහත්තයා කියනවා දෙමාපියෝ දෙන්න උදේපාන්තරයට දරුවා ඉස්කෝලේට බාර දෙන්නේ මේ ඉස්කෝලෙන් මේ ළමයා හැදෙයි කියලා වෙස්සන්තර රජුරෝ දරු දන් දෙනවා වගේ තමයි අපිට ගෙනත් දෙන්නේ කිව්වා. අර අවුරුදු දවස් 5 ඇතුළත මේ ළමයා විනාශ කරනවා. ඒ ළමයිගේ සුන්දර ලෝකයක් නැහැ විනාඩි 35ක් ළමයි 35ක් එක කාමරයක් ඇතුලේ දාලා පිස්සන් කොටුවක් වගේ පිස්සෙක් ඇවිල්ලා උගන්වනවා. ගුරුවරයෙක් කියලා. අර දරුවෝ මොන තරම් වදයක්ද විඳින්නේ. ඉතින් ඒකල්ල කරන්න හදන ප්‍රයත්නෙ කියන්නේ පුරවැසියෙක් හදන්න හදනවා. ඉතින් අර ඇතුලේ ඉන්න ළමයාගේ අහිංසකම නැති කරලා ඉන්න එපායි. ඒකට කියනවා මෙතන තියෙන්නේ වහලා ගැහිල්ලක් මේ ළමයා කවදාද ෆැක්ටරි එක වැඩ කරන සේවකයෙක් බාටපත් කරන්නයි මේ හදන්නේ. නැත්නම් ආමියකට ගිහලා තුවක්ක කරන කටට වෙඩි තියන්න හදන්නේ. උගේ අම්මට ඕනේ ළමයෙක් නෙවෙයි ඌට හැදෙන්නේ. අප්පට ඕනේ ළමයෙක් නෙවෙයි හැදෙන්නේ. කුලේට ඕනේ ළමයෙක් නෙවෙයි හැදෙන්නේ. ඇමරිකාවේ ඉන්න කුණු හර්පකාරයෙක් කරපු ක්‍රමයට මේ ළමයි හදනවා. මේ වහලා ගහන හිඩන් ඇජෙන්ඩා එකට ගිහලා අවුරුදු 200ක් මේක කෙරලා තියෙනවා. ඒකට අධ්‍යාපනයෙන් හැදෙයිද රටට අවශ්‍ය කරන මිනිස්සු ජාතිකේ. ඉස්කෝලේ යන පොඩි කාණේදලා මට මේක තේරුණා. පේන්න බෑ මට උගන්නින්න. නොදකින්. ඊට පස්සේ පශ්චාත්තුපාදී කරනකොට ඒත් කිටුවේ කෘෂිකර්මය. හැබැයි අප්පච්චිට තරම් දැනුමක් ඔය එක ප්‍රොෆෙසර් කෙනෙක් ළඟවත් නැහැ. උන්දට තියෙන කුඹුරට වතුර හරව ගන්න හැටි. උන්දට තියෙන අහල්දාසර මේ වපුරන්න ඕනේ කියලා. ඔය එක ප්‍රොෆෙසර් කෙනෙකුට කරන්න බෑ. ඉතින් උන් මගෙන් ප්‍රශ්න අහනකොට මට තද වෙනවා. යකෝ මං අප්පච්චිත් එක්ක කුඹුර වැඩ කරපෙකේ තොපි නෝද මට උගන්නන්න. තොපිට වැඩිය මන් දන්නවා කියලා. මගේ මාන්නක්කාරකම නිසා මට අධ්‍යාපනයේ හරි ගියේ නෑ. ඒ නැත්තේත් නෑ. මං සෑහෙන දුර ගියා. හැබැයි ශිෂ්ට මිනිසෙක් නම් උනේ නෑ මාව. කරන්නත් බෑ මාව. මං කැමතිත් නෑ එහෙම කවුරුත් කරන විදිහට පුරවැසියෙක් වෙන්න. අනේ එක එකගේ න්‍යාය පත්‍ර මට ඕනේ. මට ඕනේ ජීවිතේට යන්න ගිහලා තමයි ගුරුවේ පඬිස්සෝංශිත් කියනවා මාත් කියනවා අපිට මේ වගේ මං වගේ හිතන මිනිසෙකුට මේ ලෝකේ තියෙන කිසිම රස්සාවක් ගැලපෙන්නේ හැම රස්සාවක්ම කැඹිරිල්ල. හැම රස්සාවක්ම කැඹිරිල්ල රුපියල් වලට. කම්බුරන එකෙකුට අකත් 55 වෙනකොට මැරෙන ලෙඩක් හැදෙන්නේ නැතුව ඉවරක් වෙන්න. ඔක්කොටම ප්‍රොෆෙෂනල් ඩිසීසස් එනවා. හැබැයි කිසිම කෙනෙකුට මනුස්සකම ඉතුරු වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට බුදුහාමරෝ ශ්‍රේෂ්ඨයි කියලා හිතෙන්නේ නැහැ. මේ බුදුහාමරගේ ධර්මයේ නෙවෙයි නේද විනාශ කරන්නේ මේ ඉගෙන ගන්නවයි කියලා කරන්නේ ඒක නෙවෙයි පැත්තකට දාන එක නෙවෙයිද කියලා දන්නෙත් නැහැ. ඒක අපිට හොඳට තේරුණා මේ පිරිවෙන් අධ්‍යාපනය කරන හාමුදුරුන්ට භාවනා කරන්න ගියාම එක්කෙනෙක්වත් සතිය කියන එක දන්නේ නැහැ. දැන් මේගොල්ලෝ තමයි පිටියෙන් වල උගන්වන්නේ දැන්. එක්කෙනෙක්වත් දන්නේ නැහැ සතිය කියන්නේ. ඒ කියන්නේ ඇඟ ඇතුළට කයට හිත දාන ක්‍රමයේ දන්නේ නැහැ. දන්නේ නැහැ විතරක් නෙවෙයි ඒකට විරුද්ධයි. දහම් පාසල් වලට සතිපාසල් කරන්න ගියම කියනවා මේ අපේ දහම් පාසලේ භාවනා කරන්න දෙන්න එපා යන්න කියලා. ඒ ප්‍රධාන ආචාර්යවරු. ඒ මොකද ඒගොල්ලන්ට ඕනේ මේ පුරවැසියෝ හදන්න. පුරවැසියයි කියලා කියන්නේ Tamanට වෛර කරන මිනිස්සෙක්. තෑම පුරවැසියෙක්ම Tamanට වෛර කරනවා. මුසරුවචනාතේ හදන්නතේ මහණනි මම ලෝකේ දන්නවා. මම මේ ලෝකේ පිළිබඳ හොඳටම දන්න නිසා බොය වැඩ කරන ගමන් අඩු ගානේ දවසට පැයක් මාත් එක්ක මම හිටපන්. Tamange ඉරියව්ව පොඩ්ඩක් බලන්න හිටපන්. මේ ඇවිදින එක බලපන්. ඉඳ ඕකට කවුරක්වත් විශේෂඥයෝ නැයි. මම ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දැනගන්න විශේෂඥ අවශ්‍ය වෙන්නේ නැහැනේ. විශේෂඥයෙක් කිව්වනම් පචක් කියලා හිතා ගන්න. විශේෂඥයා කියන අමනයා මොනවා කිව්වත් ඌ පරිසරයට විරුද්ධයි. අපිට දෙන්නෙම ලනු ඊට මීට වැඩිය හොඳයි මම දැන් මෙතන ඉන්නවා. ඒක ඒ තරම් සරල වුණාට ඥානපෝනික ස්වාමීන් වහන්සේ මතක් කරනවා සතිය බලමයි මේ පොතේ මේ මොහොතට Tamange හිත ගන්න සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්ව වඩින්න ඕනේ. නැත්තම් අපි පිළිගන්නේ නැහැ.
නැත්නම් අපි කවදාකවත් හිතන්නේ එතන තමයි පරම සත්‍යය තියෙන්නේ කියලා. එතන තමයි manussකම තියෙන්නේ කියලා. එතන තමයි සතිය තියෙන්නේ කියලා අපි දඹදිව යනවා, මෛත්‍රී බුදුහාමරේකන් ඉන්නවා, අර පිංකම් කරනවා, මේ පිංකම් කරනවා. මේක පැත්තක දාලා. නමුත් මට මේක හම්බ වෙනකොට අවුරුදු 26යි ඒ අවුරුදු 10ක් විතර වගේ මේක 36 වෙනකම් මම එදිනදා ජීවිතේ පරීක්ෂා කරලා බැලුවා. එතකම් මං ටොං ගණන් පව් කරලා තියෙනවා මට බලපෑවේ නෑ ඒක. සතිමත් වෙන්න කිසිම දවසක ප්‍රමාණ නැහැ. අර කුණුහරුප වලටත් ප්‍රමාණ නැහැ. ඒකත් ඕනලා කරදයි. හැබැයි කොච්චර වැරදි කරලා තිබ්බත් මේ මොහොතේ පටන් ගත්තොත් මගේ ලෝකේ මම දැනගන්නවයි කියලා වර්තමාන මොහොතේ හිත ගන්නවයි කියලා බාධා වෙන්නේ නැහැ. බාධා වෙන්නේ නැහැ. පටාචාරා බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට අර පුංචි දරුව දෙන්නත් මැරලා. මධ්‍යම වයසේ හිටපු මිනිහත් මැරලා. වයසට ගිහිල්ලා හිටපු අම්මයි තාත්තත් මැරලා. මල්ලි අයියත් මැරලා. ඉතින් අහසට අත් දෙක දික් කරනවා පියාකුස්සෙක් දකින්නකොට. ගින්නක් දකින්නකොට කෑ ගහනවා මේ අම්මා තාත්තා මැරෙන සෝනේ ගිනි යනවා දැකලා. වතුරක් දකින්නකොට බය වෙලා දඟලනවා පොඩි එකා මේකට වැටලා මැරුණයි කියලා. ඉතින් පිස්සු නටනවා. රෙදිත් නැහැ. මිනිස්සෙක් කතා කරලා කිව්වා මෙන්න මේකට වෙදෙක් ඉන්නවා ඵලයන්කෝ අන්නවල් තැන්න කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇරියා. මේ වගේ බණ කී කිය ඉඳද්දි ඇදගෙන වැටුනේ මේ අම්මන්ඩිය. වෙලා දරුවෝ දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් හෙළුවේ. බුදුරජාණන්සේ අත දික් කළා කිව්වේ නංගි සතියලව ගනින් සීලව ගනින් කියලා. ඉතින් යම්මණිට පුළුවන් වුණා. පටාචාරාවට පුළුවන් වුණා මේ සභාවකට ඇවිල්ලා ආවේ පිස්සුවෙන්. බුදුහාමුදුරුවෝ අනේ පාඩි වෙන්න පන්සිල් ගන්න නාලයෙන්ද සිල් සමාදන් වෙන්න මොකක්වත් කිව්වේ නැහැ. නංගි සීයලෝපන් කිව්වා. සීයලෙව්වා. අර තිබුණ දේවල් මොකක්වත්ම බලපෑවේ නැහැ. අන්තිමට ඒ තේර ගාතාවක සඳහන් කරලා තියෙනවා මම කුටියට යන්න ඉස්සෙල්ලා වතුර ටිකක් ගන්න කකුල් දෙක හේදුවා. ඒ වතුර ටික නොබෝ වෙලාවකින් වතුරට බී ගත්තා. පොළොවට බී ගත්තා. මං ආයේ කකුලට වතුර ටිකක් දැම්මා. ආරිටි පොඩ්ඩක් දුර ගිහිල්ලා වතුර පොළොවට බී ගත්තා. ඊට පස්සේ මං තව වතුර ටිකකින් හේදුවා. තුන්වෙනි දරේ හොදනකොට ගොඩක් ඈතට ගිහිල්ලා වතුර බී ගත්තා. එච්චරයි රහත් උනා. පුංචි කාලෙත් ළමයි මැරෙනවා. මැද වයසේදීත් මිනිහා මැරෙනවා. වයසට ගිය දෙමාපියෝ මැරෙනවා. ඉතින් මේ ටික දැක්කේ මේ පොළොවට වතුර බී ගන්නවා දැකලා. මම මේ කියන්න හදන්නේ එතෙක් කල් යා මේ අඩු කුලේ මිනිහෙක් එක පැනලා ගිහිල්ලා අම්මා තාත්තා දකින්න බැරි තරම් කැලේට ගිහිල්ලා මේ සිටු මැදුරක හිටපු සිටු කාන්තාවක් මේ කතා කරන්නේ. අන්තිමට වෙනසිලා රෙදිත් නැතු ආවත් සිහිය පීටවන්න ප්‍රමාණයි. සිහිය පීටවන්න ප්‍රමාණයි. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා බුදුරජාණන්සේ කැත නැතුව කියනවා ඔබ කොච්චර මොන විශ්යනකන කොච්චර විශේෂඥ වුණත් කමන්නේ ඔය ටික ඔක්කොම අමතක කරන්න පුළුවන්. කොහොමද අමතක කරන්නේ? මේ සද්දයක් ඇහිදී ඒ විදින බව බලපංකෝ. සද්දයක් ඇහිදීම ඉඳගෙන ඉන්න බව බලපංකෝ. සද්දයක් ඇහිදීම හුස්ම ගන්න එක බලපංකෝ. ඒකට විශේෂඥ දැන මොකක්වත් නැහැ. ඉතින් විශේෂඥ දැන බිම තියා ගන්න බැරි නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන මේ සරුවච්චන් වහන්සේ ලෝකේ දාන්නවා. ලෝකංච තථාගතෝ අභිසම්බුද්ධෝ. මේකට බිබිදුනා. ඒ වගේම ලෝකේ විසංයුත්තෝ ඒකයි ඒව ගණන් ගන්න. මේ ඉන්ද්‍රිය ඥාණය මොනම විදිහකින්වත් ගණන් ගන්නෑ. ඉන්ද්‍රිය ඥානෙ කවදාකවත් ඇත්තක් නැහැ. අපි ඇහැ විතර අපිව නොමග යවන කුප්ප නොකෑමන දහපතුර උපකරණයක් නැහැ. කන, නාසය, දිව, කය. අන්නේ ඒගොල්ලන්ගේ තියෙන චපලකම අපිට බලන්න පුළුවන් එකක්වත් තොරතුරු ගන්න නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන විනාඩියක් ඉන්න බෑ. ඒගොල්ලන් තොරතුරු නොගෙන ඉන්න බෑ. එයා ඒ තොරතුරු අරගෙන ඒ වගේ තොරන් ගහලා විසිතුරු කතන්දර මවලා ගෙත්තන් දාලා අපිට ඥානීය කියලා පෙන්වන්න හදනවා. ඒත් තියෙන තන්නේ කර වංචනික බවක් තියෙන. පුළුවන් නම් කිසිම තොරතුරක් ගන්න නැහැ කියලා අද එක්කෙනෙක් මම හිතන්නේ ලියලා තිබ්බා. ඒකත් මම හිතන්නේ Zoom එකෙන් ආපු එකක්. මම භාවනා කරනකොට මට ආනාපානෙත් නැතුව ගියා. කයත් නැතුව ගියා මොකක්වත්ම නැහැ. මේ කවුරුත් හිතාවිද මේකයි භාවනාවේදී වැදගත් සම්දිස්ථානේ අරමුණු මොකක්වත් ගන්න නැතුව හැබැයි හිත තියෙනවා. ඒක හරියට මේ කිලෝ ලක්ෂයක් විතර බර ආශයන්තරාවක් පොළවේ දිගේ ගිහිල්ලා පොළවෙන් ඉස්සෙනවා. කිලෝ ලක්ෂයක් බර ආශයන්තරාවක් යම් මට්ටමකට වේගයෙන් ගිහිල්ලා පොළවෙන් ඉස්සෙනවා. හිතා ගන්න පුළුවන්ද කිලෝ ලක්ෂයක් ඉගිලෙයි කියලා.
ආන්නේ වගේ මේ ඇහැ කන දිව නාසය ඔක්කොගෙම අපි අයින් වෙලා චිත්තක්ෂණයට අයින් වෙච්චහම පේනවා ඒ මොනම තොරතුරක් නැතුවත් පණ තියෙනවා අවදි භාවයේ තියෙනවා අපේ හිත විසංය මේ සීමුර්ජා වෙන්නේ ඒක දැක්කනම් භාවනා කරලා එක පළවෙනි දවසේ හෝ දෙකේ හෝ තුනේ හෝ හතරේදී මෙන්න මේම තැනක් තියෙනවා මොනවත්ක්වත්ම දන්නේ හැබැයි දන්නේ නැති බව දන්නවා එතකොට කියන්න පුළුවන් හිත මේ රූප ශබ්ද ගන්ධ රස වලින් වියුක්තයි ඇහ කන දිව නාසය කය මනස වියුක්තයි හිත පවතිනවා ඉතින් ඒකේ ඒ තරම්ම විස්තර සත්‍ය නැති වුණත් නිකන් බණ දවසේ බණ නතර කරන්නයි මම යන්නේ ආස්වාසිය ඉවරලා ප්‍රසවාසයේ යන්නේ ඉස්සෙල්ලා හැමදාම මේ මොකක්වත් නැති තැන පහු කළා තමයි ආස්වාසිය ප්‍රසවාසයේ හිත යන්නේ දුවට බලන්න ආශාසයේ ගෙවිලා ගිහිල්ලා මොනවත්ක්වත්ම නැති තැනට ඇවිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. එතන තමයි භයානකම තැන අපිට පේන්නේ. නැත්නම් නොපෙනෙන්නේ. ඒක දක්නාසුලෝ භාවනා කරන්න. ආශාසයෙන් ප්‍රසවාසයට මාරු වෙනකොට හැමදාම මැද තියෙන තැනක් මොනම දෙයක්වත් අහුවෙන්නේ නැති. ඒක දක්නාසුලෝ භාවනා කරන්නද මේගොල්ල වාඩි වෙන්නේ. එහෙම නැත්නම් වමෙන් දකුණට පාරු වෙනකොට අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. අන්න ඒක දක්නා සුළුවද භාවනා කරන්නේ. එහෙම නැත්නම් භාවනා කරනකොට ඇවිදිනකොට රහද්දයකට යනවා. ඒක අතරක් නොතබා යන්නේ නැහැ. ඇවිදින කයේ ඉඳලා සද්දෙට යන්නේත් අතරක් තියලා. සද්දේ ඉඳලා ආපහු ඇවිදින කයට එන්නේත් අතරක් තිබිලා. ඒක දැක්කනම් ඒක ඒ දකීම අතරක් නොතබා සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අකාලිකයි කියලා කියනවා. මේ වෙලාවේදී මොකවත් වෙන්නේ නැති බව ඒ වෙලාවේදීම ඒ කෙනාටම එතනදීම වැටහෙනවා. ආන්නේ අකාලික බව බලාගෙනද භාවනා කරන්න කියන ප්‍රශ්නේ ගත්තොත් මට තාම හම්බෙලා නැහැ මේ අවුරුදු 40 ඇතුළත භාවනාවට වාඩි වෙනකොට අන්නේ එවැනි සූදානම් ශරීරයක් තියෙන කෙනෙක්. මම යන්නේ ඒක බලන්න කියලා. ඉතින් ඒක තන්නේ කර මම දන්නවා අවුරුදු 20ක් 30ක් විතර මේ භාවනා උපදෙස් දෙමින් කතා කරනවා මගේ දුර්ලභම නිසා තමයි මට මේ ටික කාටවත් කියලා දෙන්න බැරි. වාඩි වෙන්න ඕනේ කරන්නේ ලෝකේ දැනගන්න නම් මේකෙන් අයින් වෙලා විසංයුක්තව ඉන්න පුළුවන් තරක් තියෙනවා. ඒක අපිට පේන්නේ මහා විනාශයක්, මහා කලාන්තයක්, මහා අල්සයිමර් එකක්. එහෙම නැත්නම් මේ මන කල්පනා ශක්තිය නැතිවීමක් කියලා පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් කොච්චර බණ කිව්වත් හරියන්නේ නැහැ. මොකද කවුරු හරි බලන්නමයි භාවනා කරන්න යන්නේ. භාවනා කරනකොට නොබැලීම, නොදැනීම තමයි එල්ල වෙන්න ඕනේ කියන එක නෙවෙයි නිවන කියන්නේ. ඒක වෙනම කතාවක්. එතෙන්ද යන හරි යන්න හෝ කියලා දෙන එක තේරුම් ගන්න නැහැ කවුරක්වත්. ඒ නිසා අපි සීලයේ ඉල්ලනවා, සුතේ ඉල්ලනවා, සාකච්ඡාවේ ඉල්ලනවා, සමතේ ඉල්ලනවා, විපස්සනා ඉල්ලනවා. ඒ නිසා භාවනා කරන ගමන් බලන්න මේ බලාගෙන අරමුණ ක්‍රමයෙන් ගෙවෙන තැන දක්වාම බලාගෙන යනකොට අපිට දැනගන්න පුළුවන් ලෝකයක් දැනගත්ත ලෝකයෙන් විසංයුක්ත වීම. වෙන්වීමක් දැක් ගන්න පුළුවන් වෙයි. එසේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම මේ බුදුජානක වහන්සේ දේශනා කරන එක ලෝකයේ පිළිබඳ අවදියත් එයින් විසංයුක්ත වීමත් තමයි බුදුජානකගේ දේශනාව කියන එක තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා